දරුවනි සුබ සන්ධ්‍යාවක්. දුවල පුතාලට මාව ඇහෙනවද? අපි සාකච්ඡා කරන්න තියෙන්නේ පළාත් පේපර් එකේ B පාර්ට් එකද? ඔව් සර්. එදා අපි A පාර්ට් එක සාකච්ඡා කරේ එහෙමයි. ඔව් සර්. එන පුතාලගේ උත්තර පත්‍රය සූදානම් කරගන්න. ඒකේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සමාන්තර ශ්‍රේණි වලින්. නේ? අපි බලමු ප්‍රශ්නේ. ඔව් දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ප්‍රශ්නාංක 7 සමාන්තර ශ්‍රේණි දැනුම පදනම් කරගෙන තමයි පුතා ගැටලුව ගොඩනගලා තියෙන්නේ. කවිඳු අපි උස්සලා තියෙන්නේ අපිට උදව් කරන්න. මේකේ පළවෙනි පදයේ 7යි සමාන්තර ශ්‍රේණියේ 12 වෙනි පදයේ 62යි. එතකොට සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය සොයා එම ශ්‍රේණියේ 11 වෙනි පදයේ සොයන්න ශ්‍රේණියේ මුල් පද 6 ഐക്‍ය සොයන්න කියලා කියනවා. මම පුංචි හැඳින්වීමක් කරන්නම් අපි සමාන්තර ශ්‍රේණි ගැන. ඔන්න මතක් කරගමු. සමාන්තර ශ්‍රේණි අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක්ද කියලා අපි කොහොමද හොයාගන්නේ? මොකද්ද සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ? මට පොඩි අදහසක් දෙන්න බලන්න. කවුද අපිට උදව් කරන්නේ? අපි කතා කරමු, සාකච්ඡා කරමු. සර් පොදු අන්තරය සහිත සංඛ්‍යා රටාව. සංඛ්‍යා රටාවක්. පොදු අන්තරය සහිත අන්තරය පොදු වෙන්න ඕන නේ. දැන් අපි ගත්තොත් එහෙම 2න් 2 ඊට පස්සේ 5 ඊට පස්සේ 8 ඊට පස්සේ 11. මේක දැන් අපෙන් අහනවා සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද හේතු දක්වන්න කියලා. එතකොට අපි මොකද කරන්නේ? එතකොට කරන්නේ අපි අනුයාත පද දෙක ගන්නවා 5න් 2ක් අඩු කරනවා 3යි. 8න් 5ක් අපි අඩු කරනවා 3යි. 11න් 8ක් අඩු කරනවා 3යි. අන්න එම නිසා අපි කියනවා අනුයාත පද අතර අන්තරය. අනුයාත පද අතර අන්තරය කියන්නේ වෙනස. අන්තරය පොදු වන නිසා මෙය සමාන්තර ශ්‍රේණියකි. සමාන්තර ශ්‍රේණියකි කියලා අපි කියනවානේ. මේක මෙහෙම දුන්නොත් 2 5 8 10 කියලා දුන්නොත් මොකද වෙන්නේ? ළමයි මොකද කරන්නේ? කලබල වෙලා අවස්ථා දෙකකට බලනවා. 5න් 2ක් අඩු කරනවා 3යි. 8න් 5ක් අඩු කරනවා 3යි. අන්න එතකොට ලියනවා මේ අනුයාත පද අන්තරයේ පොදු වෙන නිසා සමාන්තර ශ්‍රේණියක් කියලා. එතකොට මෙයා සමාන්තර ශ්‍රේණියක් වෙනවද? නෑ නේද දරුවනේ. 10න් 8ක් අඩු වුනහම 2යි. නේ? අන්තරේ පොදු වෙන්නේ නෑ. මේ වගේ පද 4ක් දීලා තිනවා නම් අපි අනුයාත අවස්ථා 3ක්වත් බලන්න ඕන මේ විදිහට. මේ වගේ අවස්ථා දෙනවා. හරි? එහෙනම් අර රවිදු කිව්වා වගේ අනුයාත පද අතර වෙනස සමාන වන සංඛ්‍යා ශ්‍රේණි අපි සමාන්තර ශ්‍රේණි කියලා හඳුන්වනවා. එතකොට සමාන්තර ශ්‍රේණියක මුල් පදය අපි A කියලා හඳුන්වනවා. අන්තරේ පොදුයි නම් එයා D කියලා ගන්නවා පොදු අන්තරය. එතකොට අපි ඔය AD සම්බන්ධ කරගෙන අපිට පුළුවන් මේ ශ්‍රේණියේ n වෙනි පදේ ලියන්න. n වෙනි කියන්නේ ඕනෙම පදයක්.
අපිට ඕනෙම පදයක් අපිට හොයන්න පුළුවන්. ඒ n වෙනි පදේ අපි සඳහන් කරගත්තොත් ඒ තමයි tn සමානයි a එකතු කිරීම n ඍණ එක වාරයක් d කියන සූත්‍රයෙන්. මේ සූත්‍රය නේ. ඒ වගේම n කියන්නේ මේකේ පදය. ඊට පස්සේ අපි එනවා සමාන්තර ශ්‍රේණි සම්බන්ධව එකතු සම්බන්ධ සූත්‍රය. Sn සමානයි n බෙදීම දෙකක් එකතුවට නෙවෙයි. එකතුව සම්බන්ධ සූත්‍ර දෙකක් a ධන l අනිත් එක Sn සමානයි n බෙදීම දෙකක් 2a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය. මෙන්න මෙහෙම. මේ සූත්‍ර දෙක අපිට භාවිතා කරන්න පුළුවන් එකතුව සම්බන්ධව. ඉතින් මේ කාරණා එක තමයි අපි ඉස්සරහට මේ සාකච්ඡාව ගෙනියන්නේ. අපි බලමු එහෙමනම් දරුවනි ගැටලුව. ගැටලුව 7 වෙනි ගැටලුව. 7 වෙනි ගැටලුවේ කියනවා පළවෙනි පදේ 7යි. අපි මේ සාකච්ඡා කරන්නේ 20යි 20 වාර විභාග ප්‍රශ්න පත්‍රය බස්නාහිර පළාත්. ඒකේ අපිට දෙනවා පළවෙනි 7 වෙනි ප්‍රශ්නේ පළමු පදේ 7යි සමාන්තර ශ්‍රේණියේ 12 වෙනි පදේ 62යි T12 62යි. අහනවා සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය සොයා එම ශ්‍රේණියේ 10 වෙනි පදේ සොයන්න කියලා. ඔවුරමිදු කියන්න බලන්න කොහොමද ගන්න? ඔය T12 සමානයි 62 tn සමානයි ඒ ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රයට ආදේශ කරනවා. ඊපස්සේ එනවාස T12 සමානයි ඒකේ ඒ දන්නවා එතකොට නේ. ඔව් සර්. මට කියන්න 12 වෙනි පදයේ පොදු නිරූපණය. T12 සමානයි අනේ මේ එකපාර අන්ත ගන්න පුළුවන් නේද? A ධන 11යි d නේද 12 වෙනි පදේ. ඔව් 12 වෙනි පදේ A ධන 11යි d. 10 වෙනි පදේ A ධන 9යි d. 6 වෙනි පදේ A ධන 5යි d. එහෙනම් මං කෙලිම මෙයා 62ට සමාන කරනවානේ. ඔව් සර්. එතකොට A කියන්නේ 7යි. 11යි d සමානයි 62යි. ඊට පස්සේ අපි කරන්නේ මෙතනින් මේ දෙපැත්තෙම 7ක් අඩු කරනවා. එතකොට මේ 7ට 7 ඉවත් වෙනවා. එතකොට මෙතන එනවා 11යි d සමානයි 62කින් 7ක් අයින් කරාම 55යි නේ. එතකොට අපි 11යි d සමානයි 55යි. අපි දෙපැත්තම 11න් බෙදනවා. 11ට 11 බෙදනවා d සමානයි 5යි. හරිනේ? d සමානයි 5යි. ඊළඟට අපි එනවා T10 10 වෙනි පදේ T10 සෙවීම කියලා දිනනවා. T10 එතකොට සර් එන්නේ A ධන 9යි T10 එන්නේ A ධන 9යි d නේ. ඔව් සර්. එතකොට එනවා A 7 ධන කියන්නේ 7යි. 9යි d 9 ගුණ කිරීම 5යි. 45. එතකොට එන 7යි 9 වරක් 5 45යි. 45යි 7යි 52යි. අපි ලියන ඒ නිසා 10 වෙනි පදය 52 වේ කියලා. අපි එතනට වෙනකන් ලකුණු ගත්තොත් A ධන 11යි d 62ට සමාන කරනවට එක ලකුණක් දෙන්න. ඊට පස්සේ මේ 11යි d 55ට සමාන කරලා ඊට පස්සේ අපි d 5 හොයනවට මෙතනට අවස්ථාවට 1යි මෙතනට 1යි ලකුණු 3යි. ඊට පස්සේ ආදේශයට 1යි උත්තරයට 1යි මෙතන ලකුණු 2යි. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 5ක් හැදෙනවා. ලකුණෙන් මාක් කරන්න හරියට. ඊළඟට අපෙන් අහනවා ශ්‍රේණියේ මුල් පද 6 අයික්කය කීයද කියලා. ශ්‍රේණියේ මුල් පද 6 අයික්කය. ඒකට Sn සමානයි කියන්න ඒකට Sn සමානයි n බෙදීම දෙවාරයක් 2යි a ධන n ඍණ
එක් වාරයක් D වලට ආදේශ කරනවා. අන්න හරි. එකතුව සම්බන්ධ සූත්‍රයේ මෙතනට අපිට ගන්න වෙන්නේ Sn සමානයි n බෙදීම 2ක් 2යි එකතු කිරීම n දින එක වාරයක් D සූත්‍රය. මේ සූත්‍රයට අනුව එතකොට මේක අපි එනවා A කියන්නේ කීයද? ඒ කියන්නේ සර් 7යි. n කියන්නේ n කියන්නේ 6යි සර්. D කියන්නේ 5යි. අපිට ඕනේ S 6 ආදේශ කරමු. S 6 සමානයි n කියන්නේ 6යි බෙදීම 2 දෙවරක් A 7යි එකතු කිරීම n කියන්නේ 6යි අඩු කිරීම 1 D කියන්නේ 5යි. ඔය ටික. 6 දෙකෙන් බෙදුවාම 3යි දෙවරක් 7 14යි 6න් එකක් අඩු කරාම 5යි 5 ගුණ කිරීම 5යි. ඊළඟට 3 14 5 5 ගුණ වුණාම 25යි. එතකොට එනවා 3 ගුණ කිරීම 20යි 30යි 39යි. 9 වරක් 3 27න් 7යි 3 වරක් 3 9 10 11 117යි. එම නිසා මුල් පද 6 ඓක්‍යය මුල් පද 6හි ඓක්‍යය 117 වේ. ඔහොමයිනේ 117 දාවේ ඔන්න ඔහොමයි. හරි ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. සූත්‍රයට එක ලකුණක් දෙන්න ආදේශයට එක ලකුණක් දෙන්න 6න් එක අඩු කරලා 5න් ගුණ කරන බව පෙන්නනවට එකක් දෙන්න ඊට පස්සේ 339න් ගුණ කරනවට 117ට මෙතනට ලකුණු 5ක් අපිට වෙන් කරන්න වෙනවා. මොකද කොටස් දෙකයි අහලා තියෙන්නේ නේ. කොටස් දෙකයි. එන අවසාන උත්තරේ හැබැයි මුල් පද 6 ඓක්‍ය කියලා ලියන්න ඕන මේ විදිහට. ඒ අනුව දරුවනි 7 වෙනි ප්‍රශ්නයට ලකුණු 10න් කීයද කියලා දාන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරියට දරුවනි අඩුපාඩු හදාගත්තද අපි සමාන්තර ශ්‍රේණි ගැන තමයි මේ මතක් කරේ. දැන් අපිට එන්න තියෙන නිර්මාණ ගැටලුවටනේ. ඔව්. අපි දැන් නිර්මාණ ගැටලුවට එන්න හදන්නේ. දැන් අපිට පේනවාද නිර්මාණ ගැටලුව? අපි මුචි දාලා අවබෝධයක් ගමු නිර්මාණ ගැටලුව සම්බන්ධව. AB 8යි ABC අංශක 90යි BC 6ක් වන ABC ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න තියෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් නේද? අපිට ගොඩනගන්න තියෙන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. මේ විදිහට. එතකොට මේ ත්‍රිකෝණී ත්‍රිකෝණේ AB ABC කෝණය තමයි 90 වෙන්නේ AB 8ක් වෙනවානේ BC 6ක් වෙනවා ඊට පස්සේ AC BC රේඛා දෙකට සමදුලින් ගමන් කරන ලක්ෂයේ පතය නිර්මාණය කරන්න AC BC රේඛා දෙකට AC BC රේඛා දෙකට සමදුලින් චලනය වන ලක්ෂයේ පතය කියන්නේ කෝණ සමච්ඡේදය
AC රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්නලු. AC රේඛාවේ ලම්බ සමච්ඡේදකයත් අපි ඔහොම නිර්මාණය කරනවා. ඊට පස්සේ ඉහත 2 3 නිර්මාණ රේඛා ඡේදනය වන ලක්ෂ්‍ය O ලෙස නම් කරන්නලු. OC වෘත්තය අඳින්නලු ඊට පස්සේ. OC වෘත්තය අඳින්නලු. එම වෘත්තය අරේ මැන ලියන්නලු. ඔව්. අපිට ඒ අවබෝධය ලබා ගන්න ඕන පළවෙනි එක. දැන් අපි යමු නිර්මාණයට. අපි සාකච්ඡා කරන්නේ ප්‍රශ්නාංක 8 8 වෙනි ප්‍රශ්නේ. අපිට මේ විදිහට දල සටහන එනවා. එතකොට මේකේ ABC AB 8යි AC 6යි BC 6යි අපිට මෙතනින්ම තේරෙනවා 6යි 8යි න පුතා මෙයා අනිවාර්යෙන් 10 වෙනවනේ පයිතගොරස් ත්‍රිත්වයක් ඊට පස්සේ අර කිව්වා වගේ AC BC කෝණ සමච්ඡේදකයක් තියෙනවා මේ විදිහට ඊට පස්සේ අපිට කියනවා AC රේඛාවේ ලම්බ සමච්ඡේදකයක් අඳින්න කියලා නේ ඊට පස්සේ අපිට කේන්ද්‍රය එනවා අපි උතෙන්ට වෙනකම් වැඩේ පටන් ගමු එතන අපි ගන්නවා දරුවනි විච චතුරස්‍රය ඒ මම ගන්න මෙතන මේ විච රේඛාවක් අඳ ගන්න ඕනේ හින්දා ඊට පස්සේ අපි ගන්නවා සරල ධාරය ඊට පස්සේ අපි ගන්නවා කවකටුව බිඳුවේ තියලා අපි ගන්නවා සෙන්ටිමීටර 8ක් අපි මේ වගේ පොඩි ඡාපයක් මේ අන්තලක්ෂය ඇඳලා එතනින් දැන් අපි ගන්නවා දරුවනි සෙන්ටිමීටර 8කින් ඡාප කොටස මේ විදිහට ඊට පස්සේ අපි එතන නම් කරනවා මෙතන A මෙතන නෑ මෙතන B මෙතන A මෙයා සෙන්ටිමීටර 8යි ඊට පස්සේ අපි අංශක 90 නිර්මාණය කරන්න ඕන අපි අංශක 90 මෙහෙම අපිට නිර්මාණය කරන්නත් පුළුවන් අපි කවකටුව තියලා මෙතනින් අපි අඳිනා දරුවනි ඡාපයක් ඕම අරේ වෙනස් කරගන්නේ අපි ඡේදන ලක්ෂ්‍ය තියලා අපි ඊට පස්සේ මේකේ මෙතන ඡාපයක් අඳිනවා දුර වෙනස් කරගන්නේ ඊට පස්සේ දරුවනි එතනින් ඡාපය අඳිනවා ඊට පස්සේ අපි කරන්නේ කවකටු තුඩ මෙතනින් තියලා ඡාපය අඳිනවා දුර වෙනස් කරන්නේ මෙතනින් තියලා අපි ඡේදනය කරනවා ඊට පස්සේ මෙතන ඉඳන් හරියටම අනුවේ රේඛාව අඳිනවා ඊට පස්සේ අපි
සෙන්ටිමීටර 6 ගන්නවා. B වල කමකට තුඩ තියලා එතනින් අපි ඡාපය අඳිනවා. ඊළඟට අපි මේ ලක්ෂයයි මේ අපි යා කරනවා. හරියටම ඔබ ඇඳනම් මෙතන සෙන්ටිමීටර් 10 එන්න ඕන පුතා. අපි නිකමට මැනලා බැලුවොත් හරියටම සෙන්ටිමීටර් 10 තියෙනවා. මේ සෙන්ටිමීටර් 10 එන්න ඕන. එතකොට මෙතන C වෙනවා. මෙතන සෙන්ටිමීටර් 8 මෙයා සෙන්ටිමීටර් 6 වෙනවා. මෙතන 90යි. ඊළඟට අපිට කියනවා මේකේ කෝණ සමච්ඡේදක අඳින්න කියලා. අපි කව කට්ට ගන්නවා. කව කට්ට අපි C වල තියලා අපි ඡාපය අඳිනවා මේ විදිහට. දුර වෙනස් කරගන්නේ නැහැ මෙතන තියලා මෙහෙම ගන්නවා. ඊට පස්සේ මෙතන තියලා ඡේදනය කරනවා. ඊට පස්සේ අපි ලම්බ සමච්ඡේදය අඳිනවා AC ගේ භාගයට වැඩි දුරක් අරන් දුර වෙනස් කරගන්නේ නැහැ. යයි නැත්නම් මේක බලන්න. ටිකක් දුර වැඩි කරලා ගන්න. ඊට පස්සේ කෝණ සමච්ඡේදකයයි ලම්බ සමච්ඡේදකයයි හමු වන ලක්ෂය තමයි අර වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ. AC ලම්බ සමච්ඡේදකය අඳින්න විහිද දෙක තුන නිර්මාණ රේඛා O ලක්ෂය ලෙස මේක OC අරය වන වෘත්තය අඳින්න. දැන් OC අරය වන වෘත්තය OC අරය වන වෘත්තය අපි අඳිනවා ඔන්න. අනිවාර්යෙන්ම AC හරහා යනවා. ඔන්න කොහොමද? ඔයගොල්ලන්ටත් ওই විදිහට නිර්මාණය ආවේ. හරිවනි
ඊට පස්සේ අපිට අහනවා වෘත්තයේ අරය මැන ලියන්නද? අනිවාර්යයෙන්ම අපි බලමු වෘත්තයේ අරය කීයද එන්නේ කියලා. පේන විදියට නම් 5.7ක් වගේ ආවා. කොහමද 5.5 සර්. 5.5. මගේ 6ක් වගේනේ. එතකොට 5ක් එන එක හරියි. ඒ එන්නේ දැන් මෙතන පළවෙනි කොටස තියෙනවා ප්‍රශ්නාංක 1, මේකේ 2 තියෙනවා, ප්‍රශ්නාංක 3 තියෙනවා, ප්‍රශ්නාංක 4 තියෙනවා. ප්‍රශ්නාංක 5 තමයි අපි දන්නවා වෘත්තයේ අරය අපි කියනවා 5. මට ආපු උත්තරේ දානවා 5.6යි. කොහොමද? අනිත් අය කතා කරන්න බලන්න. චන්දිව කොහොමද 5 කීයද ආවේ? 5.6 5.6ක් වගේ නේ. 5ක් අපිට ගන්න පුළුවන්. ඒතර ලකුණු වෙන් කිරීම කරොත් මේ විදිහට AB නිවැරදි නම් එකක් දෙන්න. ABC කෝණය නිවැරදි නම් තව එකක් දෙන්න. BC හරි නම් තව එකක් දෙන්න. ත්‍රිකෝණය සම්පූර්ණ කරනවට එකක් දෙන්න. ඒ තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටස කෝණ සමච්ඡේදකයට 1යි, ලම්බ සමච්ඡේදකයට 1යි. මේක 3, හතරවෙනි එක ඒවා ඡේදනය වෙන ඕලක්ෂය හඳුනා ගන්නවට එකක් දෙන්න. ඊට පස්සේ වෘත්තය අඳිනවට එකක් දෙන්න. 1 2 3 4 5 6 7 8 වෘත්තය අඳිනවට එකක් දෙන්න. ඊට පස්සේ 6 අරයට එකක් දෙන්න. අරයට එකක් දෙන්න. අරේදී 5.6 නම් උත්තරේ ධන හෝරින 0.1 සලකන්න. මේ කෝණ සමච්ඡේද ලම්බ සමච්ඡේදකයට ලකුණු දෙකක් දෙන්නකෝ. මෙතනට දෙකක් දෙන්න. ලම්බ සමච්ඡේදක 2යි. දැන් සමස්තය එනවා 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 8 වෙනි ප්‍රශ්නේ ලකුණු 10 වෙන් වෙනවා. බලන්න 10න් කීයද කියලා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. සර් ඔව්. සර් නිර්මාණය ඇතුලේ අනිවාර්යෙන් මිනුම් ලකුණු කරන්න ඕනේද? අනිවාර්යෙන් මිනුම් ලකුණු කරන්න ඕන කියලා නීතියක් නැහැ. ලකුණු කරොත් අපි බලන අයට පහසුයි. නේ? ඒක අමාරු වැඩක් නෙවෙයිනේ. පැන්සලෙන් ඒක ලකුණු කරන්න. හරි? එතකොට අපි දැන් බලනකොට අපිට දැන් මෙතන සෙන්ටිමීටර් 6ක් කියන එක අපි දන්නවා. මැනලා බැලුවාම 6ට වඩා වැඩිද අඩුද කියලා අපිට පේනවනේ. තේරුණාද? අනිවාර්ය නෑ. නමුත් එහෙම මේ ලකුණු කිරීම බලනකොට පහසුයි. බලන කෙනාට පහසු වෙනවා කියන්නේ ඔබට වාසියි. තව ගැටලු තියෙනවද? හරි දරුවනේ. අපි ඊළඟ ගැටලුවට යන්න එහෙනම්. ඊළඟට අපිට තියෙන්නේ ජ්‍යාමිතීය ගැටලුවකටනේ. අපි එන්නේ ජ්‍යාමිතීය ගැටලුවක්. ඒ කියන්නේ ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 බලමු.
ප්‍රශ්නාංක 9 ABCD සමාන්තරාශ්‍රයේ AC විකර්ණයේදී B සහ D සිට AC විකර්ණයට ඇති ලම්බ පිළිවෙලින් BP DQ වේ. රූපය පිටපත් කරගෙන ඉහත දී ඇති දත්ත රූපයේ ලකුණු කර ADQ BCP ත්‍රිකෝණ අංග සමබව සාධනය කරන්න හේතු පැහැදිලි දක්වමින් BP DQ සමාන්තර රාශියක් බව සාධනය කරන්නලු. ඔව්. අපි බලමු දරුවනේ. සමාන්තර රාශි හා සම්බන්ධ ගැටලුවක් තමයි තියෙන්නේ. අපි ගැටලුවට ගියොත් මේ විදිහට මෙම තියෙනවා ABCD සමාන්තර රාශිය A B C E ABCD සමාන්තර රාශියක් තියෙනවා. ඒකේ විකර්ණය තමයි AC වෙන්නේ ඔහොම. B සහ D සිට AC විකර්ණයට ඇති ලම්බ පිළිවෙලින් BP DQ වෙනවා. මෙතන එක ලම්බයක් එනවා, මෙතනින් තව ලම්බයක් එනවා. ඔහොම. මේ ලම්බ BP DQ වෙනවා. මේ අපි කතා කරන්නේ 9 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. අපිට කියනවා පුතා ADQ ත්‍රිකෝණයයි BCP ත්‍රිකෝණයයි අංග සමබව සාධනය කරන්න කියලා. කවුද අපිට ඒක උදව් කරන්නේ? සාධනය කළ යුත්තේ ADQ ත්‍රිකෝණය අංග සමයි BPC ත්‍රිකෝණය බව. ඔක තමයි අපි ඔප්පු කරන්න තියෙන්නේ. ඔව්. දෙන්නෙක් අත උස්සලා තිනවා රවිදු පුතයි දුල්නෙත් පුතයි. අපි රවිදු දුල්නෙත්ට දෙමු බලන්න අවස්ථාව. ඔව්. දුල්නෙත් ඔබට අවස්ථාව. දුල්නෙත් කතා කරන්න. දුල්නෙත් ඇහෙන්නේ නැද්ද මාව? ඇහෙනවා සර්. ඔව් කතා කරා. කොහොමද කරා? සර් ADQ හා BCP ත්‍රිකෝණය සුරින් ADQ ත්‍රිකෝණය හා BCP ත්‍රිකෝණය සුරින් BCC ත්‍රිකෝණ වල කියලා කියනවා. AQD සමානයි CPB කෝණය. අපි කියනවා AQD සමානයි BPC හේතුව BP හා DQ ලම්බ රේඛාව. අපි මෙහෙම කියමු DQ ලම්බකයි
AC සහ BP ලම්බකයි AC වීම. ඔව්. ඊට පස්සේ සර් DAQ කෝණය සමානයි BCP කෝණය. DAQ සමානයි BCP හේතුව සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. අන්න හරි සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. හරි AD පාදය සමානයි BC පාදය. AD සමානයි BC ඒකට හේතුව ABCD සමාන්තර රාශියක් වෙයි. සමාන්තර රාශියක සම්මුඛපාදනේ වටුවට හරි සමාන්තර රාශියක සම්මුඛපාද. හරි එම නිසා ADQ ADQ ත්‍රිකෝණය සමානයි ත්‍රිකෝණයේ අංග සමයි සමයි BEC ත්‍රිකෝණය වේ අවස්ථාව කෝකෝප. කෝණයයි පාදය. ඔන්න ඔතනට අපි එනවා. කෝකෝපා. ඊළඟට පුතේ හොඳයි අපි ඊළඟ කොටසටත් අපි උදව් කරන්න. හේතු දක්වමින් BPDQ සමාන්තර රාශියක් බව අපිට ඔප්පු කරන්න තියෙනවා. හේතු දක්වමින්. එතකොට අපිට BP මේ දෙකේ හේතු යා කරන්න වෙන අපිට මෙයයි අපි කොහොමද දැන් මේ BPDQ සමාන්තර රාශියක් කියලා ඔප්පු කරන්නේ? සාධනය කළ යුත්තේ දෙවෙනි කොටස BPDQ සමාන්තර රාශියක් බව. කියන්නේ පුතා. ඒ කොටස හැදුවේ නැහැ තේරෙන්නේ නැහැ. හදුවේ නෑ. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම අපිට උදව් කරගන්න පුළුවන්. කවුද අපිට උදව් කරන්නේ දැන්? මේ කොටසට ඔව් රවිදු කියන්න බලන්න. සර් ඔව්. එකේ UP පාදය පොදු පාදය වෙනවා. QP දැන් පොදු. ආයේ මොකද්ද කරන්න හදන්නේ කියලා අදහස මට දෙන්න. සර් ඒක අංග සම කරලා අංග සම කරලා ඒ කෝණ වලින් ඒකාන්තර කෝණ කරලා පාද සමාන කරලා සමාන්තර රාශිය සම්මුඛ පාද සමාන වෙයි කියලා එහෙම කරන්නේ. චතුරාශ්‍රයක් සමාන්තර රාශියක් වෙන්න තිබිය යුතු ලක්ෂණ මොනවද? හතරක් අපි කතා කරනවා. චතුරාශ්‍රයක් සමාන්තර රාශියක් වෙන්න තිබිය යුතු ලක්ෂණ හතරක් අපි කතා කරනවා. මොනවද මේ හතර? මම මේ අහන ප්‍රශ්න හැමෝටම අදාළයි යා. හැමෝම මේ වගේ එකතු වෙන්න මේ කතාවට මේ සාකච්ඡාවට. ඔබට මයික් එක ඔන් කරගන්න බැරි කමක් නැහැ නේ. ඔව්. කියන්නේ සම්මුඛ පාද සමාන වීම. සම්මුඛ පාද සමාන නම් එම චතුරාශ්‍රයේ සමාන්තර රාශියක් වෙනවා. ඊළඟට සම්මුඛ කෝණ සමාන. සම්මුඛ කෝණ සමාන නම් එම චතුරාශ්‍රයේ සමාන්තර රාශියක් වෙනවා. ඊළඟට විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් ඒ චතුරාශ්‍රයේ සමාන්තර රාශියක් වෙනවා. තුනයි. තව එකක් තියෙනවා. සම්මුඛ පාද දෙකක් සමාන හා සමාන්තර. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වෙනවා නම් එයා සමාන්තර රාශියක් වෙනවා. ඔන්න ඔය හතර. නේද? එහෙමනම් අපිට ඔය ඔස්සේ මේක හිතන්න බැයිද? දැන් ත්‍රිකෝණ දෙකක් අංග සමයි. මේ ත්‍රිකෝණ දෙකක් අංග සමයි. මේ ත්‍රිකෝණ දෙකත් අංග සම වීමයි මේ කාරණා හතරෙන් එකක් පාදක කරගෙන අපිට බැයිද
තවිදු ආයි නැවත ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ නැතුව අපිට මේක සමාන්තර රාශියක් කියලා ඔප්පු කරන්න. පොඩ්ඩක් හිතන්න. අපිට බැයිද ත්‍රිකෝණ දෙක අංග සම නොකර මේ කතාව කරන්න. පුළුවන් අර P Q දැන් මේ A හතරෙන් ඔයා මොකද්ද එහෙට යොදාගන්නේ? සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වේ. මෙන්න මේක. ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. ඒ කියන්නේ මොන ත්‍රිකෝණ දෙකද මේ අංග සම උනේ කියලා අපි පොඩ්ඩක් බලමු. ඒ තමයි මෙන්න මේ කියන ත්‍රිකෝණයයි මම මේ තිත් වලින් පෙන්නන මෙන්න මේ ත්‍රිකෝණයයිනේ අංග සම උනේ. එතකොට මේ අංග සම ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග සමාන වෙනවද නැද්ද? වෙනස්. එහෙනම් අපිට මේ පාදෙට මේ පාදේ සමානයි කියලා ගන්න බැයිද? පුළුවන්. පුළුවන්. දැන් අපි උත්සාහ කරන්න ඕනේ ඒ දෙන්න සමාන්තරයි කියලා පෙන්වන්න නේද? සර් DQ හා PB ලම්බක නිසා එතකොට අංශක දෙකම අංශක 90ක් වෙනවා. එතකොට ඒකාන්තර කෝණ වලින් සමාන්තර වෙනවා පාද දෙක. යම් රේඛා යුගලයක් සමාන්තරයි කියලා අපි ඔප්පු කරන්නේ කොහොමද? තීරයක් රේඛාවකින් ඡේදනය වුණාම ඒ මත හැදෙන ඒකාන්තර කෝණ යුගලයක් සමාන නම් මෙම රේඛා යුගලේ සමාන්තරයි. නැත්තම් තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා හැදෙන මේ වකුර හැඩයට තියෙන අනුරූප කෝණ සමාන නම් මේ රේඛා දෙක සමාන්තරයි. එහෙමත් නැත්නම් මෙතන මිත්‍ර කෝණ යුගලයේ පරිපූර්ණක වෙනවා නම් රේඛා දෙක සමාන්තරයි. ඕක නේද කතාව? එහෙනම් අර පුතා කිව්වා වගේ මෙතන ලම්බක වීම තුල මෙතන අංශක 90ක් හැදෙනවනේ. ඒ කියන්නේ මේ පැත්තත් 90යි. මෙයත් 90යි. මේ දෙන්න ඒකාන්තරයි. ඒකාන්තර කෝණ අගෙන් සමානයි නම් මේ රේඛා දෙක සමාන්තරයි. එතකොට සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර හින්දා මෙයා මොකද වෙන්නේ? සමාන්තර රාශියක් බවට පත් වෙනවානේ. ඒක නේද හොඳම විදිය. ඔව් සර්. ඒක තමයි හොඳම විදිය. අපි දැන් මේක සටහන් කරමු. උදව් කරන්න. අපි පළවෙනිම කියමු පුතා DQP සමානයි QPB සමානයි අංශක 90යි. හේතුව DQ ලම්බකයි AC හා BP ලම්බකයි AC වීම. තවද මේවා ඒකාන්තර කෝණ වේ. ඒකාන්තර කෝණ වේ. එම නිසා DQ සමාන්තරයි DQ සමාන්තරයි අපි කියනවා PB. හේතුව ඒකාන්තර කෝණ සමාන වීම. ඒකාන්තර කෝණ සමාන වීම. මේ දෙක සමාන වෙන හින්දා මේක සමාන්තරයි. තවද DQ සමානයි PB. හේතුව අංක 1එහි ත්‍රිකෝණ අංග සම නිසා. ත්‍රිකෝණ අංග සම නිසා. අංක 1දී ත්‍රිකෝණ අංග සම නිසා. එම නිසා අපි කියනවා DPDQ සමාන්තර රාශියකි. හේතුව සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. සමාන හා සමාන්තර වීම. ඕන්න ඔකයි කතාව. ඊට වෙනස් විදිහට ඕගොල්ලෝ හදලා ඇති වැරදි නෑ බලන්න ඕන.
මේ අංග සම කරලා ගන්න පුළුවන් බැරි නෑ. නමුත් වඩාම සුදුසු විදිය තමයි පුතා මෙන්න මේ ආකාරය. අඩුපාඩු තියෙනවනම් රතු පෑනෙන් හදාගන්න මම විනාඩි 5ක් දෙන්නම්. කියන්න. හරිද? සටහන් කරගෙන ඉවරද? අපි ඊළඟ ප්‍රශ්නෙට යම් ලකුණු වෙන් කරන්න ඕනනේ. මෙතනට 1යි හේතුවට 1යි මෙතනට 1යි හේතුවට 1යි අවස්ථාවට 1යි මේකට මෙතන අපිට ලකුණු 5කට තමයි යන්න තියෙන්නේ. මෙහෙම කරන්න සම්බන්ධතා තුනට එක එක දෙන්න හේතු තුනෙන් ඕනෑම දෙයකට ලකුණු දෙකක් දෙන්න. හේතු තුනම තිබුණත් 2යි දෙකක් තිබුණත් 2යි. නෑ ඒත් අපිට ගන්න බෑනේ 5කටනේ. 5කට යන්න නම් හේතු තුනෙන් ඕනම එකකට එකක් දෙන්න. ඕනම එකකට එකක් දෙන්න. තුනම තියෙන්න ඕන තුනම තිබුණත් 1යි එකක් තිබුණත් 1යි. එතකොට මෙතන අවස්ථාවට 1යි ලකුණු 5යි. මේකෙත් එහෙමයි. මේක අපි ගත්තොත් මෙතන සම්බන්ධයට 1යි හේතුවට 1යි
ඒකාන්තර කෝණ වීම කියන කාරණාව තියෙන්න ඕන. එතන ඒකාන්තර කෝණ සමාන වීම වෙන්න ඕන. මට විනාඩියක් දෙන්න. Sir. Sir. එතකොට මෙතන 1යි මෙතන 1යි 1යි 2යි 3යි 4යි අපිට මෙන්න මේ සම්මුඛපාද සමාන හා සමාන්තර වීමට පුතේ එකක් දෙන්න ඕන අනිවාර්යයෙන්. මෙන්න මේ එක අපිට දෙන්න තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ හේතුවට මෙන්න මේ සම්බන්ධයට මේ එක දෙන්න. හේතු තියෙනවනේ 1යි 2යි 3යි හේතු තුනම නිවැරදි නම් එකක් දෙන්න, එකක් නිවැරදි වුණත් එකක් දෙන්න. මේ සම්බන්ධතා තුනට එක එක එනවමයි. මේ 1 2 3 හේතු තියෙනවනේ 1 2 3 හේතු තුනෙන් එකක් හරි තියෙනවනම් එකක් දෙන්න. අනිවාර්යයෙන්ම සමාන්තර වීමට හේතුව නම් ඒකට ලකුණක් දෙන්න. 1 2 3 4 5 එතකොට ලකුණු 5 එනවා. ඒ අනුව 9 වෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීප කියලා දාන්න. අපහැදිලි නම් අහන්න මම ආයි පැහැදිලි කරන්නම්. කොහොම වෙන්නේ කොහොමද? ඔන්න මෙහෙමයි. මෙතන තියෙනවනේ හේතු මේ සම්බන්ධතා තුන ඒකට 1 1 1 හම්බ වෙනවා. මේ හේතු තුනම අනිවාර්යෙන් ලියන්න ඕන. ඔබ තුනම නිවැරදිව ලියලා තියෙනවා නම් එක ලකුණක් දෙන්න හේතු තුනටම. එකක් හරි ලියලා තියෙනවා නම් නිවැරදිව එකක් ඒක දෙන්න. අනිත් එක මේ ලකුණ දෙන්නේ මේ කෝණයයි කෝණයයි පාදයයි කියන අවස්ථාව ලියලා තියෙනවට. එතකොට 1යි 2යි 3යි 4යි 5යි ලකුණු 5යි. නෑ සර් සමාන්තර ආශ්‍රය බව පෙන්වන එකේ අංග සම කරලා ගත්තා නම් ඒ අංග සම කරලා ගත්තත් ඔබට එතකොට ඔබ අංග සම කරන්න ඕන. එතකොට ඔයා සමාන්තර ආශ්‍රයේ මොන ලක්ෂණයකද ගියේ චතුරාශ්‍රයේ මොකක් වුණොත් ගත්තේ සමාන්තර ආශ්‍රය බව? සම්මුඛපාද සමාන වීම සර්. සම්මුඛපාද සමාන වීම. එතකොට අංග සම කරන අවස්ථාවට මේ විදිහටම ලකුණු ලැබෙනවා. අංග සම කරොත් ඔබට මේ 1 2 3 4 ලැබෙනවා. හරිද? සම්බන්ධතා තුනක් ඕන. හේතු තුනෙන් තුනම තියෙනවා නම් එකයි, එකක් හරි තියෙනවා නම් එකයි. ඉතුරු ලකුණ ඔයාට ලැබෙන්නේ සම්මුඛපාද සමාන වෙන බව සඳහන් කරනවා. මොකද්ද? සම්මුඛපාද සමාන වෙන බව. ත්‍රිකෝණාංග සමහින්දනේ ඒක වෙන්නේ. නේ? අන්න එහෙමයි. පැහැදිලිද? ඔව් සර් thank you. හරි. ඒක ඉතින් එක් එක් අවස්ථාව අනුව බලලා ලකුණු ප්‍රදානය කරන්න වෙන්නේ.
මොකද මෙතන තියෙන්නේ කොටස් දෙකකින්දා. කොටස් දෙකකින්දා. සාමාන්‍යයෙන් ත්‍රිකෝණාංග සාමයකට ලකුණු වෙන්නේ 3යි. අපි O level වල සාමාන්‍ය ත්‍රිකෝණාංග සාමයට ලකුණු 3යි දෙන්නේ. 3යි කියන්නේ අනිවාර්යෙන් අවස්ථාවට එකක් දෙනවා. ඉතුරු ලකුණු දෙක යන්නේ මේ සම්බන්ධතා හා හේතු සඳහා. ඒකෙන් අපි අවස්ථා දෙකකට විතරයි ලකුණු දෙන්නේ. ඒකයි. කමන්නේ මෙතන අපිට පහ වෙන් කර ගන්න ඕනේ හින්දා මම මේ වෙන් කරේ ඒ විදිහට. අපි එනවා දැන් 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ වෘත්ත සම්බන්ධ ගැටලුවක්. අපි එමු බලන්න එතන. මේ තියෙන්නේ 10 වෙනි ප්‍රශ්නේ. ඕකේන්ද්‍රය වන වෘත්තයේ පරිධිය මත ABC ලක්ෂ පිහිටා ඇත. ඕකේන්ද්‍රයන වෘත්තයේ පරිධිය මත ABC ලක්ෂ පිහිටා ඇත. AC වෘත්ත ඡාපය මගින් AC වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රයේ ආපාදිත කෝණය වෘත්තයේ මත ආපාදිත කෝණය නම් කරන්න. අර්ධ වෘත්තයේ කෝණයක් නම් කර එහි විශාලත්වය ලියා දක්වන්න. AOC BCO වගේ දෙගුණයක් බව සාධනය කරන්න. ඊට සාධනය සඳහා ඔබ විසින් යොදාගත් ප්‍රමේය නිවැරදිව ලියා දක්වන්න. ඊට සාධනය සඳහා ඔබ විසින් යොදාගත් ප්‍රමේයක් නිවැරදිව ලියා දක්වන්න. ඔන්න ඔහොම අහනවා. හරි අපි බලමු. විනාඩියක් දෙන බෝඩ් වයිට් බෝඩ් එක ගන්නකම් හරිනේ. එතකොට මේකේ කියනවා පුතා මේ විදිහට මේකේ වෘත්තයක් තියෙනවා. මේකේ ඔය විදිහට එනවා. ඕකේන්ද්‍රය වන වෘත්තයේ පරිධිය මත ABC ලක්ෂ පිහිටා ඇත. ඕකේන්ද්‍රය වන වෘත්තයේ ඕකේන්ද්‍රය වන වෘත්තයේ මෙතන AB මෙතන C AC වෘත්ත ඡාපය මගින් AC වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්තයේ පරිධිය මත ආපාදිත කෝණය මෙන් ආපාදිත කෝණය නම් කරයි. එහෙනම් අපි එන්නේ පුතේ 10 වෙනි ප්‍රශ්නයට. 10 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් අංක 1ට. කවුද අපිට උදව් කරන්නේ? ඔව් දුල්නේ කියන්න. AOC අපි මුලින්ම ලියමු මෙහෙම. AC ඡාපය මගින් අපි එනවා කේන්ද්‍රය මත ආපාදිත කෝණය. කේන්ද්‍රය මත ආපාදිත කෝණය. කේන්ද්‍රය මත ආපාදිත කෝණය. ඔව් කියන්න. AOC කෝණය. AOC කෝණය. ඊට පස්සේ අපෙන් අහනවා පරිධිය මත කියලා තියෙන්නේ. පරිධිය මත කියන එක වැරදි හැබැයි. ඊට තියෙන විදිහට අපි ලියමු කමන්න පරිධිය මත ආපාදිත කෝණය. ABC කෝණය. ABC කෝණයනේ. ABC. හරි. රෝමිලා ක්‍රමාංක 2 අපෙන් අහනවා අර්ධ වෘත්තයේ කෝණයක් නම් කර ඒ විශාලත්වය ලියන්න. අර්ධ වෘත්තයේ කෝණයක්. ACB
කෝණය ACB සමානයි අංශක කෝණය 90. අංශක 90යිනේ. මෙයා විස්කම්භයක් නේ අනිවාර්යයෙන්. ඊට පස්සේ අපිට තුන්වෙනි එක කියනවා AOC සාධනය කළ යුක්ත AOC කෝණය සමානයි AOC සමානයි දෙගුණයක් BCO බව. ඔව්. AOC මෙයා BCO බව. ඔව්. කොහොමද කරන්නේ? AOC සමානයි 2යි OBC. AOC සමානයි 2යි ABC. AOC කියන කෝණය ABC වගේ දෙගුණයක් නේ. හේතුව 2යි OBC සර්. OBC. OBC කියන්නේ ABC ම තමයි. ඔව්. කමන්නේ. මෙයා OBC. හේතුව වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වෘත්ත පරිධිය මත ආපාදිත කෝණයෙන් දෙගුණයි. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත පරිධිය කියන එක වැරදි පුතා. වෘත්තයේ ඉතිරි කොටස මත පරිධිය කියන්නේ වටේ දිග කියන අදහසනේ. ඉතිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි. ඔව්. ඊට පස්සේ තවද මොකද කියන්නේ? OBC සමානයි BCO. OBC සමානයි BCO. ඒකට හේතුව OB හා OC එකම වෘත්තය අරයන්ද. OC සමානයි කියලා දාමු එකම වෘත්තයේ අරයන්. එකම වෘත්තයේ අරයන්. ඔව්. එම නිසා AOC සමානයි 2යි BCO. ඔව් 1 2 කියලා අපි දාගමු මේක. 1 හා 2ට අනුව AOC සමානයි 2යි OBC වෙනුවට දානවා BCO. BCO වෙන්නේ අන්න හරි. Okay. ඒක තමයි. ඒ අපේ තුන්වෙනි කොටස. හතරවෙනි කොටස අපෙන් අහනවා ඊට සාධනය සඳහා ඔබ යොදාගත් ක්‍රමයක් නිවැරදිව ලියන්නලු. ක්‍රමයක් නිවැරදිව ලියන්නලු. 4. නිවැරදිව කියන්න බලන්න. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. අපි ඒක මෙහෙම කියමු. සමදිපාත ත්‍රිකෝණ ක්‍රමයේ ඔය කියන්නේ හදන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමාන වේ. නේ? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒක තමයි කල්පිතේ වෙන්නේ. සමාන නම් ඊට සම්මුඛ කෝණ සමාන වේ. ඊට සම්මුඛ කෝණ සමාන. තවත් ක්‍රමයක් කියන්න බලන්න මෙතන. වෘත්තයක ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයි. ඒකත් හරි. තව එකක් තියෙනවා කියන්න බලන්න. අර්ධ වෘත්තයේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ. නේ? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ. අපි මෙතන තුන් දෙවෙනි එකෙත් ආව එහෙමනේ. ඔන්න ඔහොමයි. එතකොට අනේ බෑ අපිට කියන්නේ ඊයත සාධනයේ සඳහා කියලානේ. එතකොට ඒක ගන්න බෑ. ඒක ගන්න බෑ. ඊයත සාධනයේ සඳහා නම් අර ක්‍රමයන් දෙක තමයි අපිට ගන්න වෙන්නේ. හරි.
ඔන්න ඔහොමයි. හරි පුතා හොඳයි. මේකට අපි ලකුණු වෙන් කිරීම කරොත් 2යි 3යි 4යි 5යි ඔව් කියන්න පුතේ. ඕකට අර ත්‍රිකෝණයක බාහිර කෝණ ක්‍රමයක් ගන්න පුළුවන් නේද? මේක ඔප්පු කරන්න. උසේ ඒකටයි අර ඔව් හතරවෙනි එක. මෙයායි මේ දෙන්නගේ එකතුව මෙයාට සමාන කරලා නේ. ඊට පස්සේ මේ දෙන්න සමාන හින්දා මේ දෙන්න සමානයි කියලා ගන්නත් පුළුවන්. ඔව් ඒකත් හරි. මේ පාද දෙක සමානයි. එතකොට මේ කෝණ දෙක සමානයි. ඊට පස්සේ මේ දෙන්නගේ එකතුවනේ මෙතනට ඒකත් හරි. ලකුණු වෙනවා මේකට 1යි මෙතනට 1යි මෙතනට 1යි මෙතනට 1යි මෙතනට 1යි හේතු වලට 1 1 ගන්න. ඊට පස්සේ 1 2 3 4 5 6 7 ලකුණු බෙදන්න ගියහම තමයි ලොකමාරු වෙන්නේ. එතකොට 10 එන්නේ නැහැ. ක්‍රමයට ලකුණු දෙකක් දෙමු අනිවාර්යයෙන්. එතකොට 1 2 3 4 5 6 7 ඔයිට දෙකක් දෙන්න වෙන මෙතනට ලකුණු දෙකක් දෙන්න 90 සර් උත්තරේට එකක් දෙන්න බැරිද? ඈ උත්තරේට එකක් 1 හා 2ට 90 එම මෙතනද? නිසා මේකටද ඔව්. බෑ මේක අපි ඒකනේ ඔප්පු කරන්න තියෙන්නේ. ඒක අපිට දීලානේ අපි ගොඩනගපු එකක් නෙමෙයි. අපි ගොඩනගපු එකක් නෙමෙයි. ඉතින් මේක ළමයි ගොඩ දෙනෙක් ලියනවා. ඇයි ඒක දීලා තියෙන හින්දා මේක ලියනවානේ. ඒ ලිව්වට අපිට ලකුණු දෙන්න බෑ. එතන තර්කයක් නැහැ නේ. ඒ කියන්නේ ළමයට ලියද්දී ඒක අමතකුණත් ඒතකොට ප්‍රශ්න නැහැ. ළමයා එතකොට අවසානයේ මෙතනට එන්නේ එපා කොහොමද? දැන් මේ සාධනය කළ යුත්තේ අපි ඒක ලියනවානේ මේකනේ සාධනය කරන්න ඕනේ. ඉතින් ළමයා මෙතනට ඇවිල්ලා මේ බව වේ කියලා ලියන්න එපා. ඒ මේ බව වේ කියලා ලිව්වට ලකුණක් දෙන්න බෑ. ඒක මෙතන අපි ඔප්පු කරන්න තියෙන එකකින්ද. තේරුණා? එතකොට මෙතන සම්බන්ධයට 1යි හේතුවට 1යි. මෙතන 1යි 2යි 3යි 4යි. මෙතන කොහොමත් 1 1 දෙන්න වෙන්නේ 5යි 6යි. මෙතන ක්‍රමයට දෙකක් දෙන්න පුළුවන්. 6යි 7යි 8යි රූප සටහන ඇඳලා අපිට දීලා නේ. රූප සටහනේ හැබැයි අපිට තොරතුරු දීලාද? ඔව් රූප සටහනට එතන ලකුණක් දෙන්න බෑ. මෙතන ලකුණු දෙක දෙන්න 90ට. එතකොටම හරි. මෙතන 1යි 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 මෙතන 1යි මෙතන 2යි. අඩුපාඩු තියෙනවනේ ඉක්මනට හදාගන්න. යමු ඊළඟ ගැටලුවට. සර් ඔව්. සර් ඔතන සර් මේ වෘත්තය දීලා තිබ්බේ නැත්නම් ওই ත්‍රිකෝණය විතරක් දීලා තිබ්බනම් අපිට යන්න වෙන්නේ අර ත්‍රිකෝණයක බාහිර කෝණ ඒ විදිහට නේද? කියන්නේ ත්‍රිකෝණේ දීලා තිබුණ නැත්නම් කියන්නේ මොන ත්‍රිකෝණේද? ඒ කියන්නේ සර් වෘත්තය. වෘත්තය දීලා තිබුණ නැත්නම් ඔව් එතකොට අනිවාර්යෙන් ඒක තමයි යන්න වෙන්නේ. එතකොට OBOC සමාන බව දෙන්න ඕන. හරි? OBOC සමාන බව දෙන්න ඕන. වෘත්තය දීලා නැත්තම් වෘත්තය දීලා තියෙන ඉඳන්නේ අපි OBOC සමානයි කියලා ගන්නෙ. ඔව්. නේද? නැත්නම් අපි සමදිපාදය කියලා දන්නේ නැහැනේ. හරි. ඔව්. අපි එනවා පුතා ඊළඟ ප්‍රශ්නෙට. ඒ තමයි ප්‍රශ්නාංක 11. බලමු. ප්‍රශ්නාංක 11. ඔව් පුතේ මෙන්න මේක. ෂෙයා වෙලා නැතුව එදී වලට. දැන් පැහැදිලිනේ. ලඝු ගණක ශේෂ්ඨඵල පරිමාණයට දුව. අදමු බලන්න.
මේකේ මෙහෙම තියෙනවා ත්‍රිකෝණය. එතකොට මේකේ කියනවා පුතා මෙතන 2A මෙතන A මෙතන B රූපේ දැක්වෙන මිනුම් සහිත ලෝහ පිස්මයක් උණු කර මේකේ ලෝහ පිස්මේ උණු කර ලෝහ අපතේ නොයනසේ අරය ඒද උස HC සිලින්ඩරයක් තනනු ලැබේ. අරය ඒ උස H වෙන සිලින්ඩරයක් තනනවලු මේ විදිහට. අරය ඒ උස H මෙයාව දිය කරලා මෙයාව තනනවා. ඔන්න රූපේ දැක්වෙන බිඳුම් සහිත ලෝහ පිස්මේ උණු කර ලෝහ අපතේ නොවනසේ අරයේ උස H සිලින්ඩරයක් තනනු ලැබේ. ප්‍රිස්මයේ පරිමාව A හා B ඇසුරෙන් ලියන්න. ප්‍රිස්මයේ පරිමාව A හා B ඇසුරෙන්. කවුද අපිට උදව් කරන්නේ? කො චන්දිව කතා කරමු. සර් කියන්නේ පුතා. ප්‍රිස්මයේ පරිමාව කොහොමද හොයන්නේ? ප්‍රිස්මයේ පරිමාව සමානයි 2A ගුණ කිරීම A ගුණ කිරීම B බෙදීම 2. ප්‍රිස්මයේ පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිගනේ. හරස්කඩ වර්ගඵලයේ අපි ගුණ කරනවා දිගේ. හරස්කඩ වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණයනේ. භාගය ආධාරකය ලම්බ උස. ගුණ කරනවා දිගේ. මන් තිත තිබ්බේ ගුණිතේ හින්දා. දෙකට දෙක ඉවත් වෙනවනේ A දෙවෙනි B නේ. ඕකනේ. ඔව් සර්. ඊළඟට අපිට කියනවා සිලින්ඩරයේ උස H සමානයි B බෙදීම 5 බව පෙන්වන්නලු. ඔව් සර්. එතකොට සර් සිලින්ඩරයේ උස සමානයි පරිමාව බෙදීම හරස්කඩ වර්ගඵලය. සිලින්ඩරයේ උස සමානයි පරිමාව බෙදීම හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය. ඔව්. එතකොට සර් පරිමාව සමාන වෙන A වර්ග A වර්ග ගුණ කිරීම B බෙදෙනවා බෙදීම 5 බෙදීම A වර්ග. 5A වර්ගයනේ. ඔව් සර්. 5A වර්ගය. එතකොට මොකද වෙන්නේ? A වර්ගයට A වර්ගේ ඉවත් වෙනවා. එතකොට සර් B බෙදීම 5. හැබැයි මෙතන ඉවත් කරනකොට A බිඳුව නොවන බව අපි සඳහන් කරමු. එතකොට මෙතන B බෙදීම 5ට සමාන වෙනවා H නේ? H ඔව් වේ. එහෙමත් ගන්න පුළුවන් නැත්නම් චන්දිව මේ විදිහට පරිමාණ සමාන කරලා ගන්නත් පුළුවන් නේ. මෙයාගේ 5A වර්ගය H සමාන කරනවා A වර්ගයේ B ට. කොහොම? A වර්ගයට A වර්ගය අයින් වෙනවා. 5H සමානයි B. එම නිසා H සමානයි B බෙදීම 5 කියලා ගන්නත් පුළුවන්. හරි? ඊළඟට අපි එනවා A ගියගේ 12යි අපිට දැන් දෙනවා. ഇത് මදි වේද දන්නේ බලන්න. A සමානයි 12යි H සමානයි නෑ 5 සමානයි 3.142යි. ලෙසගෙන H හගේ අහන්න. එතන අපි මොකද කරන්නේ? H සමානයි
h සමානයි 12 බෙදීම මෙතන B නේ. 3.14යි. 12 බෙදීම 3.112. ලක්ගණක වලට යනවනේ. ඔව් සර්. එතකොට log h සමානයි log 12 බෙදීම 3.114යිද? අපි අලුත් පිටුවකට යන්. B සමානයි 12යි, phi සමානයි 3.142යි. එතකොට අපිට ආවා h සමානයි b බෙදීම 2යි phi b බෙදීම phi. එතකොට h සමානයි 12 බෙදීම 3.142යි. log h සමානයි log 12 අඩු කිරීම log 3.142යි. log 12 කීයද එතකොට? 1.0792 0.792 මෙතන 0.4972 4.972. ඔව් සර්. එතකොට 1.0792 0.49972. මොකද කරන්නේ? අඩු කරනවා. දෙකෙන් දෙකක් බිඳුවයි. 9න් 7ක් 2යි. 17න් 9ක් 8යි. නේ? මෙතන 9න් 4ක් 5යි. මොකද ආවේ? ඔව් සර්. 0.58යි 2යි බිඳුවයි log h සමානයි ප්‍රතිලඝු ඇන්ටිලොග්. ඔව් සර්. 0.58යි 2යි බිඳුව. කීයද ආවේ පුතා? h ආවස 3.8යි 1.9. 1.9. අපෙන් අහනවද ආසන්න පූර්ණ සංඛ්‍යාවට උත්තරේ? නෑ සර්. නෑනේ. එවනම් මෙතනින් උත්තරේ කියන්න ඕන. සෙන්ටිමීටර් නේ. සෙන්ටිමීටර් කියලා දීලා නෑ හැබැයි. ඒකක කියලා කියන්නත් පුළුවන්. දීලා නැති ඉඳනේ. දීලා නෑ මොකක්ද කියලා ඒක. ඔව්. ඒකක 3.8යි 1.9 කියලා කියන්නත් පුළුවන්. උස සිලින්ඩරේ ඒකක 3.8යි 1.9 වේ. ඔන්න ඔහොමයි. අපි කොහොමද ගන්නේ? අපි බලමු ලකුණු වෙන් කරන්න. ලකුණු වෙන් කරන්න ගියොත් අපිට එනවා අරස් මෙන්න මේ අවස්ථාවට 1යි a වර්ග b ට 1යි එතන ලකුණු 2යි. මේ සම්බන්ධයට 1යි මෙතනට 1යි ලකුණු 2යි. හතරයි. ඊට පස්සේ ආදේශයට 1යි අංකණයට 1යි ලංගනක දෙකම නිවැරදි නම් 1යි මෙතන උත්තරේට 1යි ප්‍රතිලඝු වලට 1යි. මෙතන ලංගනක දෙකම නිවැරදි නම් දෙකක් දෙන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතන 6යි. අතන 4යි. ඒ අනුව සමස්ත ලකුණු ප්‍රශ්නාංක 11ට 10න් කීයද කියලා දාන්න. අනිවාර්යයෙන්. සර් කලින් ස්ලයිඩ් එක චුට්ටක්. කියන්න තනුෂි. අද දෙවැනි ගාන අනිත් විදියට කරොත් ලකුණු හම්බ වෙන්නේ කොහොමද? එතකොට එන්නේ මෙන්න මේ පරිමා සමාන කිරීම සඳහා එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේකේ දැන් පරිමාව අපි හෙව්වනේ. මේකට දෙන්නේ නැහැ. මේ phi a වර්ගයේ ඉෂ්ට එකක් හම්බ වෙනවා.
pi a වර්ගයේ ඉෂ්ට එකක් හම්බ වෙනවා පරිමාණ සමාන කිරීමට එකක් හම්බ වෙනවා. එච්චරයි. හරි sir, thank you. අන්තිම ගානට අපි එමු. හරිද දරුවනි? ඔබ මාක් කරගත්තද? ගැටු තියෙනවා නම් අහන්න. අපිට අන්තිම ගාන තියෙන්නේ කුලක ගැටලුවන්නේ. කුලක. පෞද්ගලික පන්තියක් සඳහා සහභාගී වූ ළමයි 100ක් අතරින් 60 දෙනෙක් ගැහැණු ළමයි වූ අතර පන්තිය සඳහා මෝටර් රථ වලින් පැමිණි ළමයි ගණන 32ක් විය. ඔවුන් අතරින් මෝටර් රථ වලින් පැමිණි ගැහැණු ළමයි ගණන 20ක් නම් ඊට තොරතුරු ඇසුරෙන් පහත වෙන්රූපය සම්පූර්ණ කරන්න. ඊට පස්සේ ප්‍රශ්න හතරක් අහලා තව තුනක් අහලා තියෙනවානේ. අපි ඉස්සෙල් වෙන්රූප සටහන පිටපත් කරගමු. ඔව්. බලමු. මේකේ සර්වත්‍ර කුලකය පෞද්ගලික පන්තියක් සඳහා සහභාගී වූ ළමු 100ක් අතරින් අපි දැන් එන්නේ 12 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට. එතන පුතා 100යි. 100ක් අතරින් 60 දෙනෙක් ගැහැණු ළමයි වූ අතර පන්තිය සඳහා මෝටර් රථ වලින් පැමිණි ළමයි ගණන 32යි. මෙතන අපි ගැහැණු කියලා දාමු. මේක ගැහැණු. මෙතන ගමු මෝටර් රථ වලින් පැමිණි ළමයි. මෝටර් රථ වලින් පැමිණි ළමයි. දැන් මේව කිව්වහම ඔබට පේනවා මේ ප්‍රදේශ අපි අර්ථකථනය කරමු. මේ ප්‍රදේශ අර්ථකථනය කරොත් මට කියන්න සේමිත සම්බන්ධ වෙලා ඉන්නේ සේමිත වින්දිය ජනදි කියන්න ජනදි මේ මෙතන ඉන්න කට්ටිය කවුද? හරියටම විස්තර කරන්න බලන්න. මෝටර් රථ වලින් පැමිණෙන ගැහැණු ළමයි. මෙතන ඉන්නේ මෝටර් රථ වලින් නොපැමිණෙන ගැහැණු ළමයි. මෙතන ඉන්නේ මෝටර් රථ වලින් පැමිණෙන පිරිමි ළමයි. මෙතන මෝටර් රථ වලින් නොපැමිණෙන පිරිමි ළමයි. අන්න හරි. එහෙමනම් අපි මේක පිරෙව්වොත් දැන් මේකේ කියනවා 30 දෙනෙක් පන්ති සඳහා මෝටර් රථෙන් පැමිණි ළමයි ගන්න 32යි. මෙතන 32යි. ඊට පස්සේ 60 දෙනෙක් ගැහැණු ළමයි. ඔතනට. නේ? ඔවුන් අතරින් මෝටර් රථ වලින් පැමිණි. හරි. ඊට පස්සේ අපිට කියනවා මෝටර් රථ වලින් පැමිණි පිරිමි ළමයි ගන්න සොයන්න. මේක පුරවන්නලු නේ. පුරවන්නලු. තව එකක් කියනවානේ මෝටර් රථ වලින් පැමිණි ගැහැණු ළමයි ගන්න 20යිලු. මෝටර් රථ වලින් පැමිණි ගැහැණු ළමයි ගණන. ඔවුන් අතරින් මෝටර් රථ වලින් පැමිණි ගැහැණු ළමයි ගන්න 20යි. ඒ කියන්නේ මෙතන 20යි. නේ? එතකොට දරුවනේ ඔයගලන්ට පැහැදිලිව පේනවා මෙතන 32කින් අපි 20ක් අඩු කරාම 12යි. 20ක් අඩු කරාම 40යි. එතකොට 40යි 72යි 84යි. නේද?
මෙතන කීයද කියලා හොයාගන්න දන්නවනේ ඔයගොල්ලෝනේ. මෙතනින් එන්නේ මේක අපිට හොයන්න පුළුවන් 100න් අපි අඩු කරනවා. 100න් අඩු කරනවා මේ 60යි 12යි එකතු වෙනවා. ඒ කියන්නේ 100න් අඩු කරනවා 72ක්. එතකොට 8යි මෙතන 9න් 7ක් 2යි 28යි මෙතන. මෝටර් රථ වලින් පැමිණි පිරිමි ළමයි ගණන අහනවා. මෝටර් රථ වලින් පැමිණි පිරිමි ළමයි ගණන 12 දෙනයි නේද? තුන්වෙනි එක අහනවා මෝටර් රථ වලින් නොපැමිණි පිරිමි ළමයින් ගණන දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. මෝටර් රථ වලින් නොපැමිණි පිරිමි ළමයි ගණන දැක්වෙන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. 28යි. ඒගොල්ලෝ මෝටර් රථ වලින් එන්නේ නැහැ. ඒ 28 තමයි මේ ප්‍රදේශය. මේ අඳුරු කරනකොට සංඛ්‍යා කැපෙන විදිහට ගන්න එපා. සංඛ්‍යා කපන්න එපා මේ විදිහට. ඔන්න. මේ තමයි එතන රෝමිලකම් අංක 3 ප්‍රශ්නේ. ඊළඟට අපි යනවා 4ට. මෝටර් රථ වලින් පැමිණි සියලුම ළමුන් ගැහැණු ළමුන් වූයේ නම් ඊයතර තොරතුරු ඇතුළත් වෙන්ඩුපේ අඳින්නලු. අපිට කියනවා මෝටර් රථ වලින් පැමිණි සියලු ළමයි ගැහැණු ළමයි වෙනවලු. එතකොට කොහොමද වෙන්ඩුපේ එන්නේ කියලා. මෝටර් රථ වලින් පැමිණි සියලු ළමයි ගැහැණු ළමයි වූයේ නම් තොරතුරු ඇතුළත් වෙන්ඩුප සටහන. එතකොට වෙන්නේ මේක උපකුලකයක් වෙනවා ඔය විදිහටනේ. ඔන්න ඔහොම. එතකොට අපිට මේ විදිහට තමයි ගන්න වෙන්නේ. මෙතන ඉන්නේ එතකොට මෙතන ඉන්නේ ගැහැණු ළමයි. ගැහැණු මෙතන ඉන්නේ මෝටර් රථ වලින් පැමිණි ළමයි. මෝටර් රථ වලින් පැමිණි ළමයි. එතකොට මෙතන සර්වත්‍ර කුලකේ. මේක 100යි. ගැහැණු ළමයි ඔක්කොම මෝටර් රථ වලින් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඔක්කොම ගැහැණු ළමයි ගන්න 60යි මෙතන. නෑ. ගැහැණු ළමයි මෝටර් අපිට කියන්නේ මොකද්ද? මෝටර් රථ වලින් පැමිණි සියලුම ළමුන්. මෝටර් රථ වලින් පැමිණි සියලුම ළමුන් ගැහැණු ළමයි. මෝටර් රථ වලින් පැමිණි සියලුම ළමුන් ගැහැණු ළමයි. එතකොට මෙතන ගැහැණු ළමුන් 60යි. මෝටර් රථ වලින් පැමිණි ළමුන් 32යි. පිරිමි ළමයි 28යි. මෝටර් රථ වලින් පැමිණි පිරිමි ළමයි. මෝටර් රථ වලින් පැමිණි පිරිමි ළමයි මෙතන 12යි. 28යි. 20යි 30යි 40යි. ඔන්න ඔහමයි එන්නේ. හරිද? ආවද ඔයගොල්ලන්ට? චන්දිව් හරිද? කොහොම නෙමෙයි සර්. මෝටර් රථ වලින් පැමිණි සියලුම ළමුන් ගැහැණු ළමුන් වූයේ නම් සර් ගැහැණු ළමුන්නේ අර ලොකු කුලකට ගන්න මෙතන ඕන මේ ටික මෝටර්. මාරු වෙන්න ඕන නේද? ඔව් සර්. මෙතන මෝටර් රථ වලින් පැමිණි මෙතන සියලුම ගැහැණු ළමුන් මෝටර් රථ වලින් පැමිණි කියන එක නෙවෙයි කියන්නේ නේද? මේ දෙක මාරු වෙන්න ඕන. මෝටර් රථ වලින් පැමිණි සියලුම ළමුන් ගැහැණු ළමයි. මෙතන එන්න ඕන මෝටර් රථ වලින් පැමිණි ළමයි. එතකොට මෝටර් රථ වලින් පැමිණි 32ක් කියලානේ තියෙන්නේ. ඔය සර් 60 වෙනස් වෙන්න ඕන. මෝටර් රථ වලින් පැමිණි අය මෙතන ගැහැණු ළමයි. මෝටර් රථ වලින් පැමිණි සියලුම ළමුන් ගැහැණු ළමයි.
එතකොට ගැහැණු මෝටර රථ වලින් ආවිලා ඉන්නේ ඔක්කොම ගැහැණු ළමයි. මෙතනට එනවා එතකොට 32. ගැහැණු ළමයි ඉන්නවා 60ක්. සියලුම නම්. එතකොට මෙතන 62ක් අනුව 10න් 2ක්. 10න් 2ක්. දෙකයි. එතකොට මෙතන පිරිමි ළමුන් ඇවිල්ලා නැහැ මෝටර රථවලින්. නේ මෝටර රථ වලින් පැමිණි සියලු ළමුන් ගැහැණු ළමුන් කියවම මේ 12 දෙනා මෝටර රථ වලින් ආපු අය නෙවෙයි. ඒ 12 මෙතනට එකතු වෙනවා. 12යි 28යි. මෙතන එතකොට 40 වෙනවා. ඔන්න ඔහොම එන්න ඕනේ. මොකද මෙතන මෝටර රථ වලින් පැමිණි සියලුම අය ගැහැණු. සියලුම අය ගැහැණු. එතකොට පිරිමි අය මෝටර රථ වලින් ඇවිල්ලා නැහැ. මෙතන 12 දෙනා එතකොට 28ට එන්න ඕන. මෙහෙමයි එන්න ඕනේ. ඔව් කතා කරන්න බලන්න. ඔව් සර් එහෙමයි. මෙහෙම එන්න ඕනේ. මෙතන දැන් කියන වාක්‍යයත් එක්ක පිරිමි ළමයි මෝටර රථ වලින් ඇවිල්ලා නැහැ කියන අදහස නෙදී. මෝටර රථ වලින් පැමිණි සියලුම ළමුන් ගැහැණු. ඒතර ගැහැණු කුලකේ මෝටර රථ කුලකේ උපකුලකයක් වෙනවා. ඉස්සෙල්ලා මට මේ දෙක මාරු වුණා. එතකොට තොරතුරු ඇතුළත් වෙන්න ඕනේ. එතකොට මෙතන 12 28ට එකතු වෙන්න වෙනවානේ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මෝටර රථ වලින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. 60යි 40යි 100යි 28යි 32යි 28යි 30යි 40යි 50යි 60යි. මෙහෙම දාවි චන්දිය. මෙහෙම එන්න ඕනේ. මම ගත්තේ සර් 20 අර 40 කියලා ගත්තේ නෑ සර්. 40 ගන්න වෙනවනේ. මෙතන කියන්නේ මෝටර රථ වලින් පැමිණි සියලුම ළමුන් කියලා. මෝටර රථ වලින් දැන් මෙතන නම් මෝටර රථ වලින් ආපු සියලුම අය ගැහැණු ළමුන් නෙවෙයි. මෙතන ගැහැණුත් හිටියා පිරිමිත් හිටියා. දැන් මෙතන කියන්නේ මෝටර රථ වලින් පැමිණි සියලුම ළමුන් ගැහැණු කියලානේ. ඒතර ගැහැණු කුලකය අනිවාර්යෙන් මෝටර රථ වලින් පැමිණෙන කුලකේ උපකුලකයක් වෙන්න ඕන නේ. ගැහැණු ළමයි විතරයි මෝටර රථ වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒකනේ අදහසද? ඔය විදිහට එන්නේ. ඔයා කොහොමද ගත්තේ? මම සර් ගත්තේ අර ගැහැණු ළමුන් කියන කුලකේ 72යි. ළමයි කුලකේ 72. මේ 12 මෙතනට ගත්තද? ඔව් සර්. බෑනේ එතන අපි අර්ථ දක්වන්නේ පිරිමි ළමයි කියලානේ. පිරිමි ළමයි 12 දෙනා. ඒ 12 දෙනා පිරිමි ළමයි. ගැහැණු ළමයි වෙන්නේ මේ 60 දෙනානේ ගැහැණු ළමයි ප්‍රමාණය වෙනස් වෙන්න බෑනේ. මෙතන ගැහැණු ළමයි ගැහැණු පිරිමි වෙනස් වීමක් වෙන්නේ නෑනේ. ගැහැණු ළමයි ටික අනිවාර්යෙන් 60 වෙන්න ඕන. ගැහැණු ළමයි ටික 60 වෙනවා. මෙතන 60 වෙනවනේ ගැහැණු ළමයි ටික. ඒත් නෑ නේද? එතනත් ගැටලුවක් එනවනේ. හරිනේ ගැහැණු ළමයි 60යි නෙමෙයි. මම 60 කියලා ගත්තේ ඒකනේ. ගැහැණු ළමයි වෙනස් වුන්නේ නැහැ 60යි. පිරිමි ළමයි ඔක්කොම වෙනස් වෙන්නේ නැහැ. පිරිමි ළමයි 40යි. එතකොට මෙතන පිරිමි ළමයි 40 එනවා. හැබැයි මේ පිරිමි ළමයි 40 මෝටර රථ වලින් නෙමෙයි එන්නේ.
මෝටර රථ වලින් එන්නේ ගෑනු අය විතරයි. ගෑනු අය විතරයි. මෝටර රථ වලින් එන ගෑනු කණ්ඩායම තමයි 32. 32. පැහැදිලිද? ඔව් සර්. එතකොට අපිට ලකුණු වෙන් කරොත් එහෙම එතන තනිකර භාෂාවත් එක්ක තිබුණේ නේ. අපිට ඒකේ ලකුණු වෙන් කරන්න වෙනවා මේ විදිහට වෙන් රූපේ. තොරතුරු ඇතුළත් කරන එකට තියෙනවානේ මෙතන. මෙතන තොරතුරු ඇතුළත් කරන එකේදී මෙන්න මෙතන 60 32 20 ওই ටිකනේ දීලා තියෙන්නේ අපිට. අන්න ඒ තුන ලකුණු කරනවට ලකුණු එකක් දෙකක් දෙයි. දෙකක් දාන්නකො තුනම හරිනම් දෙකයි. ඊට පස්සේ 40ට 1යි. ඔව් 40ට 1යි. මෙතන කොහොමද 12ට 1යි. 28ට 1යි. මෙතන 2යි 3යි 4යි 5යි අඳුරු කරනවට 1යි 6යි අඳුරු කරනවට දෙකක් දෙයි. දෙකෝ බිඳුව 2යි 2යි 4යි 5යි 6යි 7යි මෙතනට ලකුණු 3ක් දෙන්න වෙනවා. ලකුණු 3ක් දෙයි. රූපේ කුලක දෙක නම් කරලා තිනවට එකක් දෙන්න. අවයව ගණන් නිවැරදිව යොදලා තිනවට ඉතුරු ලකුණු දෙක දෙන්න. ඒතර 3යි 2යි 5යි 2යි 3යි 4යි 5යි. ওই විදිහට තමයි දෙන්න පුළුවන්. හරි. අපි ඒ අවසන් කරේ 20යි 20 පේපර් එකනේ. 20යි 20 පේපර් එක. මේකේ ඔයගොල්ලෝ අපි දැන් විශාඛ පේපර් එකත් ඉවර නෑ ඊළඟට තමයි විශාඛ පේපර් එක එන්නේ නේ 2019 පේපර් එක. 20යි 20 පේපර් එක තමයි අපි සම්පූර්ණ කරේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඊළඟ පේපර් එක හදලා ඊට පස්සේ අනිත් ජනවාරි පෙබරවාරි පේපර්ස් දෙකක් තියෙනවා ඒ ටිකත් හදන්න. ඉතින් මේවා අපි තුන්වෙනි මේ වාරයේ වෙනකම් මේව පේපර්ස් ටික කරගෙන යමු. ඔයගොල්ලන්ගේ වාර විභාගය එනකම් එහෙම කරමු. ඒ අතර අපි දැන් ලබන සෙනසුරාදා නේද ඔයගොල්ලෝ මුල ගැහෙන්නේ. සෙනසුරාදා රාත්‍රියේ 11 පන්ති පාඩම් ආවරණය කරගෙන යමු. අපිට මම හිතන්නේ දැන් දෙවෙනි පාඩමට යන්න තියෙන්නේ නේ. ওই විදියට. ඔව්. අර හතරවෙනි ප්‍රශ්නේ මම 40 කියන එක ලකුණු කරලා නෑ එතන. එතකොට ලකුණු දෙන්න බැරිද? එකක් අඩු වෙනවානේ. මේකේ ලකුණු වෙන්නේ 3 එන්නේ මේ කුලක දෙක නම් කරනවට නිවැරදිව 1යි. හරිද? නම් කරනවට 1යි. ඊට පස්සේ ඇත්තටම මෙතන ළමයා 40 හඳුනා ගැනීමට එකක් දෙන්න ඕන. ඇයි මේ 12 එයා ගන්න එපා 28ත් එක්ක එකතු කරලා. එයා හඳුනා ගන්න එපා මේ පිරිමි ළමයි ටික එතකොට මෝටර රථවල ඉන්නේ නැහැ කියන එක. ඉතුරු එක එන්නේ මේ දෙන්නට. මේ තුනට. ඒ 40ට එකක් අඩු වෙනවා පුතේ. 40 සටහන් කරන එක අනිවාර්යයෙන්ම මෙතන එක අරමුණක් වෙනවානේ. එක අරමුණක් වෙනවා. හරි සර්. එතකොට අනිත් පළවෙනි ප්‍රශ්නේ අර 28 කියන එක ලකුණු කරලා නැත්නම් ලකුණු කීයක්ද අඩු වෙන්නේ? එතනට මම එකයි දුන්නේ. එකක්. එතනටත් එකක් අඩු වෙනවා. ඇයි වෙන්නුම සටහන් සම්පූර්ණ කරේ නැද්ද? කරාස මම 28 ලියලා නැහැ. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ අවයව ගාන ලියලා නැහැ ඒකට. ඒ කියන්නේ වෙන්නුම සටහන සම්පූර්ණ වෙලා නැහැ. පළවෙනිම බලන්න වෙන්නුම සටහන සම්පූර්ණ කරන්න සමහර වෙලාවට දෙන්න තොරතුරු ප්‍රමාණවත් මදි වෙනවා සම්පූර්ණ කරන්න. සමහර වෙලාවට වෙන්නුම සටහන සම්පූර්ණ කරන්නම අවශ්‍යත් නැහැ. අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ටික ලැබෙනවා නම්. එහෙමත් තියෙනවා. සමහර ප්‍රශ්න වල කියනවා අපිට ඉහත දත්ත ඇතුළත් කර වෙන්නුම සටහන සම්පූර්ණ කරන්න නැත්නම් ප්‍රදේශවල අවයව ගණන් සඳහන් කරන්න කියලා. එහෙනම් මෙතනදී අපි
පුළුවන් නම් ඔක්කොම ටික තියෙන එක තමයි හොඳ. ඊට පස්සේ අපිට මොකද වෙඩුක සටහන තමයි කුලකවල අපිට තියෙන හොඳම මෙවලම. මේක දිහා බලලා තමයි අපි ඊටු ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. නේ? අන්න ඒක අත්දැකීමක් කරගන්න. හරි. ආයි එහෙම වෙන්න තියන්න එපා. හරි. හරි පුතා. අද මම මෙන්න මෙතනින් නවත්තන්නම්. විනාඩි 10ක් වගේ කාලයක් තියෙන්නේ. ඔබ ඉතුරු පේපර්ස් කරලා තියාගන්න. අපි දැන් නිවාඩුවක් එනවනේ නේද? දෙසැම්බර් මේ සෝරි. ඒ ලෙවල් වලට. එතකොට අපි ටිකක් උදේවරුේ වැඩිපුර වැඩ ටිකක් කරමු. හරි. අදට අපි මේව නවත්තමු. එදාට එතකොට මම වැඩිපුර තියරි පාර්ට් එක තමයි පොඩ්ඩක් යන්න හදන්නේ. එතකොට 11ට අදාළ ෆස්ට් ටර්ම් සම්පූර්ණ කරගන්න එපා. නේ? ඒ හින්දා මම එතකොට ඔයගලන්ට නිවාඩු කාලේ උදේ පන්ති කීපයක් දාලා ආවර්තනය කරන්න. හරි. එහෙමනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.